තෙරුවන් සරණයි. ඔබ සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ සෙනෙහසේ නවාතැන YouTube channel එක සමගයි. පියවර නමින් අධ්‍යාපන සත්කාරයක් මේ channel එක හරහා අපි ආරම්භ කර තිබෙනවා. එහිදී අපි බලාපොරොත්තු වෙනවා 11 ශ්‍රේණියේ දුවදරුවන්ට දෙවන වාරයට නියමිත ඒ විෂය කොටස් ආවරණය කර දීමට. මේ දිනවල මේ රටේ පවතින තත්ත්වයක් සමග ඔබ සියලු දෙනාට අධ්‍යාපන කටයුතු මග ඇරිලා තියෙනවා. ඒ නිසා මේ දෙවන වාරයේදී සිදු කිරීමට නියමිතව තියෙන විද්‍යා පාඩම් ආරම්භ කිරීමයි අපි කරන්න යන්නේ. ඔබ සියලු දෙනාට මම ආරාධනා කරනවා මේ විද්‍යා පාඩම් එක්ක එකතු වෙන ලෙස. දෙවන වාරයේ නියමිත පාඩම් යටතේ පළවෙනියටම තියෙන පාඩම තමයි මේක ටිකක් දිග පාඩමක් මානව දේහ ක්‍රියාවලිය. මේදී අපි කතා කරන පුතේ මානවයන්ගේ දේහය හා සම්බන්ධ ක්‍රියාවලිය රාශියකට වැදගත් වෙන පද්ධති ගැන. එතකොට මේ පද්ධතිය යටතේ අප මේ වන විටත් ප්‍රජනන පද්ධතිය සම්බන්ධ කොටස් 10 ශ්‍රේණිය අධ්‍යයනය කරලා තියෙනවා. මේකද අපි මුලින්ම අධ්‍යයනය කරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධව. එතන අපි මේ දැනගන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. ඔබ මේ පද්ධතියක් අධ්‍යයනය කරද්දී ඒ පද්ධතියක් පාඩම් කරගන්නේ කොහොමද? පද්ධතියක් අධ්‍යයනය කිරීම පටන් ගන්න කොහොමද කියන කාරණේ. එහිදී අංක 1 මේ පද්ධතියක් අවශ්‍යතාව මොකද්ද? ඒක ඔබ දැනගන්න ඕන. දෙවෙනියට මේ පද්ධතිය හා සම්බන්ධ පෙළ ගැහිලා තියෙන අවයව සමස්ත අවයව සියල්ල අපි පිළිවෙලට පාඩම් කරගන්න ඕන. තුන්වෙනි කාරණේ තමයි අවයවයෙන් අවයවයට සිදු කරන ක්‍රියාව. පළවෙනි අවයවයෙන් කරන ක්‍රියාව, දෙවෙනි අවයවයෙන් ක්‍රියාව, තුන්වෙනි අවයවයේ ක්‍රියාව, ඒ විදිහට සමස්ත අවයවයේ සියල්ලෙන් සියන ක්‍රියාව ඔබ දැනගත යුතුයි. අවසානට මේ පද්ධතියක් ආශ්‍රිත දෝෂ ඇති වෙනවා. පද්ධතියේ තියෙන අවයව අපි භාෂාවෙන් කියොත් ලෙඩ වෙනවා. මේ ලෙඩ වෙන අවයව සම්බන්ධව අපි දැනගන්න ඕනේ. ඒවා මේ පද්ධතිය අවසානයේදී අපි කතා කරනවා මේ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ලෙස. මුලින්ම අපි පටන් ගමු ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය කිව්වහම ආහාර ජීර්ණ පද්ධතියක අවශ්‍යතාව කුමක්ද? ආහාර ජීර්ණ පද්ධතියේ අවශ්‍යතාව කියන්නේ අපි මේ ගන්න ආහාර අපේ ඇඟේ සෛල කරා ළඟා වීම අවශ්‍ය දෙයක්. ඔබ දන්නවද ඔබේ ඇඟේ සාමාන්‍යයෙන් වැඩුණු පිරිමි කෙනෙක්ගේ නැත්නම් වැඩුණු මානවකයේ දේහය තුල සෛල ට්‍රිලියන 60ක් පමණ තියෙනවා. මේ සෛල ට්‍රිලියන 60ම වර්ධනය වෙනවා. මේ සෛල ට්‍රිලියන 60ම අලුතින් සෛල නිපදවනවා. ඒ වගේම මේ සෛල බිඳ වැටෙනවා. මේ සියලු ක්‍රියාවලි සඳහා මේ සෛල වලට පෝෂණය අවශ්‍යයි. මේ අවශ්‍ය පෝෂණය කොහොමද මේ සෛල කරා ගෙනියන්නේ? ඔබ දන්න ඔබ ගන්න ආහාරවල ඔබ ගන්න බත් කනවා අපි විශේෂ උදාහරණයක් විදිහට බත් කනවා. අපි මස් මාංශ ආහාරයට ගන්නවා. නමුත් අපි දන්නවා මේ සෛල ට්‍රිලියන 60ම අන්වීක්ෂීයයි. මේ අන්වීක්ෂීය සෛල කරා මේ බත්තට යනවද? මේ අන්වීක්ෂීය සෛල කරා මස් කැබලි යනවද? බිත්තර යනවද? එහෙම කාරණයක් වෙන්නේ නැහැ පුතේ. මේකෙදි සිද්ධ වෙන්නේ මේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා මේ සෛල කරා ළඟා වීමට පහසු වෙන විදිහට මේ අපි ගන්න ආහාර සියුම් වෙලා සරල වෙලා ඊටාම කුඩා අංශ බවට පත් වෙනවා. සෛලෙන් සෛලයට ඒ පෝෂක බෙදන්නේ ආහාර ජීර්ණ පද්ධතිය අවසානයේට එකතු වෙන පෝෂක පදාර්ථ සියල්ල බෙදන්නේ රුධිර සංසරණය හරහා. එහෙනම් හොඳින් මතක තියාගන්න මෙහිදී ආහාර ජීර්ණ පද්ධතියත් රුධිර සංසරණ පද්ධතියත් අතර ඍජු සම්බන්ධතාවක් ඇති වෙනවා. රුධිර සංසරණ පද්ධතිය හරහා තමයි දේහ සෛල ට්‍රිලියන 60ටම මේ අවශ්‍ය කරන පෝෂක පදාර්ථ බෙදී යන්නේ. ඒ නිසා දැන් මේ පාඩමේදී ඔබට හොඳ අර්ථ දැක්වීමක් හම්බ වෙයි. ඔබ ගන්න ආහාරවල විශාල සංකීර්ණ කාබනික සංඝටක තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කාබෝහයිඩ්‍රේට් තියෙනවා. පිෂ්ඨය වැනි සංකීර්ණ පොලිසැකරයිඩ් වැනි කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ඔබ ගන්න ආහාරවල ප්‍රෝටීන් වැනි ඉතා සංකීර්ණ ආහාර පෝෂක පදාර්ථ තියෙනවා. ඒ වගේම ලිපිඩ වැනි සංකීර්ණ ආහාර තියෙනවා. ඔබලා මේකට සංකීර්ණයි කියලා කියන්නේ.
සංකීර්ණ කියන්නේ පුතේ රසායනිකව සංකීර්ණ. ඔබ මේනකොට ඉගෙනගෙන තියෙනවා පළවෙනි පාඩම යටතේදී. මම කියන 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම යටතේදී ජීවයේ රසායනික පදනම ඉගෙනගෙන තියෙනවා. මේ කාබෝහයිඩ්‍රේට් වල සංකීර්ණම ආකාර ගැන මොනොසැකරයිඩ් ඊට වඩා සංකීර්ණයි ඩයිසැකරයිඩ් ඊට වඩා සංකීර්ණයි පොලිසැකරයිඩ් කියලා. ඒ වගේම මේ ඇමයිනෝ අම්ල එකින් එක බැඳෙමින් හැදෙන ප්‍රෝටීන ඉතා සංකීර්ණ බව. ග්ලිසරෝල් සහ මේද අම්ල එකතු වීමෙන් සෑදෙන ලිපිඩ සංකීර්ණ බව. ඔබ මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. එහෙනම් ඔබ ගන්න ආහාරවලත් මේ කියන සංඝටක තියෙනවා. ඒවා සංකීර්ණයි. ඒ මැදට ඔබ ගන්න ආහාර විශාලයි. හිතලා බලන්න ඔබ කන කෑම ඒ වගේ විශාලයි. මේ විශාලාංශු රුධිර සංසරණය හදා කිසිම විදිහකට බෙදීමක් පරිවහනයක් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒවා සරල විය යුතුයි, තා කුඩා විය යුතුයි. එහෙනම් ඒ කාර්යභාරය තමයි මේ අපේ ආහාර ජීවන පද්ධතියේ කාර්යභාරය. ඔබ අර්ථ දැක්වීම හොඳින් මතක තියාගන්න. ඒ කටපාඩම් කරගන්න. විභාගෙදී අහනවා. එතකොට මේකෙදී අහන්නේ අපි ඒ අර්ථ දැක්වීම ආයෙමත් කියවොත් අප ගන්න ආහාරයේ තියෙන සංකීර්ණ විශාල කාබනික සංයෝග. විශාල කියන්නේ ප්‍රමාණයෙන් විශාල කාබනික සංඝටක අවශෝෂණයට පහසු වන අයුරින් ඊටමත් සරල සහ කුඩා කාබනික සංඝටක බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාව අපි ආහාර ජීර්ණය කියලා හඳුන්වනවා. ඒ නිසා මේක අපි දැන් දැනගත්තා මොකද්ද මේ ජීර්ණ පද්ධතියක අවශ්‍යතාව ඕකයි. එහෙනම් අපේ දේහ සෛල වලට පෝෂණය සැපීමයි අවශ්‍යතාව. ඒක දැන් මේනකොට කතා කරලා තියෙනවා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ අර මම මුලින් කිව්වා වගේ මේකේ දෙවෙනි කොටස. මේ කියපු ක්‍රියාව කිරීමට මේ අවයව කොහොමද පෙළ ගැහිලා තියෙන්නේ? ඒක අපි දැන් කතා කරන්න යන්නේ. අපි ඉතින් ගත්තොත් ආහාර ජීවන පද්ධතියට අදාළ පළවෙනිම ආරම්භය සිද්ධ වෙන්නේ මුඛ කුහරය ඇතුළතදී. මේ විදිහට අපි නාසය ඇඳලා මුඛ කුහරය ඇඳොත් මේ මුඛ කුහරය ඇතුලේ තමයි ආහාර ජීයට අදාළ පළවෙනිම දේ සිද්ධ වෙන්නේ. එතකොට මේ ජීර්ණයට අදාළ අපි දන්නවා විශාල දේවල් කුඩා වෙන්න ඕන, සංකීර්ණ දේවල් සරල වෙන්න ඕන. දැන් මේකෙදි ඒ දේ කිරීම සඳහා පුතේ මේ පද්ධතිය තුල ආකාර දෙකකට මේක ක්‍රියාත්මක වෙනවා. පළවෙනි ආකාරය තමයි මේකෙදි අපි යාන්ත්‍රික ජීර්ණයක් සිද්ධ වෙනවා. දෙවෙනි කාරණේ තමයි රසායනික ජීර්ණයක් සිද්ධ වෙනවා. යාන්ත්‍රික ජීර්ණයක් සහ රසායනික ජීර්ණයක් සිද්ධ වෙනවා. ඒක බලමු මේ එක් කොටසේදී ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මුලින්ම ඔබට හැකියාව තියෙනවා නම් ඉතා ඉක්මනින් ආහාර ජීර්ණ පද්ධතියක කොටස් ඇඳගන්න පුහුණු වෙන්න. තාම ඉක්මනින්. මුලින්ම මේ ආහාර ජීර්ණ පද්ධතිය කොටස් ටික ඇඳලා දෙවෙනි අපි ගැන සාකච්ඡා කරමු. අපි ආහාර ජීර්ණ පද්ධතිය මුලින්ම මුඛ කුහරයේ තියෙනවා. මේ මුඛ කුහරයෙන් පහළට යනකොට මේ හරිය අපි කියනවා උදාහරණයක් මම ඒ කියලා නම් කරන්නම් මුඛ කුහරය ග්‍රසනිකාව මෙතන අන්න ස්රෝතය කියන කලාපේ අන්න ස්රෝතයෙන් පස්සේ ආමාශය කියන කලාපේ ආමාශයෙන් පස්සේ කුඩා බඩවැල කියන කලාපේ ඊට පහසුයි මේක ඇඳගන්න. කුඩා බඩවැලෙන් පස්සේ මහා බඩවැල කියන කලාපේ ටිකක් විශාල බඩවැලක්. ඊට පස්සේ ගුද මාර්ගයේ ගුදේ කියන විදිහට. හොඳයි. එහෙනම් අපි කරුණු ඒ අවයව ටික අපි දැනගමු. මුලින්ම මේ ඒ කොටසින් අක්කලා තියෙන අපේ මුඛ කුහරය. මේ අපි උගුර කියලා කියනවා. උගුරට අපි කියන්නේ ග්‍රසනිකාව. අන්න ස්රෝතය කියලා කියනවා. බොහෝ දෙනෙක් මේ ගලනාලය කියලා හඳුන්වන්නේ මේකයි. ඊට පස්සේ අපි මේ ආමාශය. මේ තියෙන ආමාශයෙන් පස්සේ කුඩා අන්ත්‍රය. එහෙම නැත්නම් අපි කියනවා කුඩා බඩවැල කියලා. ශුද්‍රාන්තය කියන්නේත් මේකටම තමයි. ඊට පස්සේ මහා බඩවැල. මහාන්ත්‍රය කියලාත් අපි කියනවා. ඊගාට තියෙනවා ගුද මාර්ගය සහ ගුදය. මෙන්න මේ කොටස් ටික ඉස්සරම අපි දැනගත්තා. අපි බලමු මේක තුල සිද්ධ වෙන ජීර්ණය කොහොමද කොටසෙන් කොටසට සිද්ධ වෙන්නේ කියලා. අපි මුලින්ම කතා කරමු මේ මුඛ කුහරයේ සිදුවෙන ජීර්ණය. මුඛ කුහරයේදී පුතේ අර කියපු යාන්ත්‍රික සහ රසායනික ක්‍රම දෙකටම ජීර්ණය සිද්ධ වෙනවා. පළවෙනි ක්‍රමය තමයි අපි යාන්ත්‍රික යන්ත්‍රානුසාරයෙන් මේ ආහාර කැබලි කිරීම විශාල කුඩා සංකීර්ණ සරල. මේ වචන ටික හොඳට මතක තියාගන්න. විශාල කුඩා සංකීර්ණ සරල කියන ජීර්ණයට වාජනය වෙනවා. බලමු කොහොමද මුඛ කුහරය ඇතුලේ තියෙන දත් වලින් තමයි පුතාලගේ ආහාරයේ යාන්ත්‍රික ජීර්ණයට පත් කරන්නේ.
හොඳින් කැබලි කරනවා, චප්ප කරනවා. හොඳට අඹරනවා. අපි කියන සමහර අය කතාවටත් කියනවා මුණ හොඳට අඹරනවා. මෙයා නම් හොඳට අඹරන කෙනෙක්. හොඳට අඹරනවා නේද කියලා අහනවා නේද? ඒ අඹරනවා තමයි දත් වලින් ඇඹරීමක් සිද්ධ කරන එක යාන්ත්‍රික ජීර්ණයක්. ඒ වගේම පුතේ මේ අපේ මුඛ කුහරය තුල රසායනික ජීර්ණයත් ආරම්භ වෙනවා. රසායනික ජීර්ණය යටතේ මේ මුඛ කුහරයට ගලාගෙන එනවා කේටය. මේ කෙල හරහා කේටය අපි කේටය කියන්නේ කෙල නේද? ඒ කේටය හරහා එනවා කේට ඇමයිලේස් කියන එන්සයිම් එක. කේට ඇමයිලේස් කියන රසායනික ද්‍රව්‍යයක්. එහෙනම් රසායනික ජීර්ණය අන්න ආරම්භ වෙන අවස්ථාව. ඔබ අමු බත් ටිකක් ඒ කියන්නේ අපි වෑංජන කලවම් නොකර බත් ටිකක් කටේ දාගෙන හපනකොට පැණසක් දැනෙනවා මතකද? ඒ පැණස දැනීමට හේතුව කේට ඇමයිලේස් ක්‍රියාත්මක වීම. කේට ඇමයිලේස් වලින් පුළුවන් අප ආහාරයට ගන්න පිෂ්ඨය මෝල්ටෝස් බවට හරවන්න. පිෂ්ඨේ මෝල්ටෝස් බවට හරවනවා මේ කේට ඇමයිලේස්. එතකොට තමයි ඒ අර මෝල්ටෝස් වල තියෙන පැණි රස අපේ කටට දැනෙන්නේ. එතකොට ඒ රසායනික ජීර්ණය ආරම්භ වෙන්නේ මුඛ කුහර විභාගෙදී අහනවා ආහාර ජීවන පද්ධතිය යටතේ රසායනික ජීර්ණය ආරම්භ වෙන ස්ථානයේ කුමක්ද? කොහෙද ආරම්භ වෙන්නේ? මුඛ කුහරය තුල. මුඛ කුහරයෙන් පස්සේ මේ ආහාර යනවා මේ කියන ග්‍රසනිකාවට. මේ උගුර. දැන් ඔබ මේ වෙනකොට දන්නවනේ විද්‍යාවයි සාමාන්‍ය ව්‍යවහාරය අතර වෙනසක් තියෙනවා කියලා. අපි විශේෂ වචන පාවිච්චි කරන අපි උගුර කියන්නේ නැහැ මෙතන. ග්‍රසනිකාව කියන්නේ. අපි කට කියන්නේ නැහැ. මුඛ කුහරය කියලා කියන්නේ. අපි ගස් කියන්නේ නැහැ. ශාකයි කියන්නේ. අපි වතුර කියන්නේ අපි කියන්නේ ජලය කියලා. ඒ වගේ මේකේ පාරිභාෂික වචන තියෙනවා. ඒ නිසා මේ හොඳට මතක තියාගන්න. එහෙනම් මේ ග්‍රසනිකාව තුළට යනවා. මේ ග්‍රසනිකාව කියන්නේ පුතේ පොදු මාවතක්. මේ පොදු මාවත භාවිතා කරනවා අපේ සුසුම් පොදත් ආහාර ගමන් කරන මාර්ගයත්. අපේ ආහාර ගමන් කරන මාර්ගයට අමතරව මේ ග්‍රසනිකාවේදී ආරම්භ වෙනවා අපේ හුස්ම ගමන් කරන මාර්ගය. ශ්වාසනාල ඇතුළත් මේ හුස්ම ගමන් කරන මාර්ගය. අපි ඒක ගැන කතා කරනවා ශ්වසන පද්ධතිය යටතේදී. එහෙනම් මේ දෙවෙනියට හම් වෙන පොදු ස්ථානය තමයි අපි කියන්නේ මේ ග්‍රසනිකාව. මෙහිදී පාරවල් දෙකක් තියෙනවා. අපි දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. දැන් අපි ගන්න ආහාරේ පාර මාරු නොවි යන්නේ කොහොමද? ආහාරය දන්නවද ගැලපෙන පාර? මම ඉස්සරහේ තියෙන ශ්වාසනාලයේදී කියනවාද? ගලනාලයේදී කියනවාද? ඒක ආහාරයේ සම්බන්ධයක් නෙමෙයි පුතේ. අපේ කෙලගිලීම කියන ප්‍රතික්‍රියාව. කෙලගිලීම කියන්නේ අපි මෙහෙම කෙලගිලිනකොට ආහාරයක් ගිලිනකොට නිකන් කෙලගිලිද්දි පවා මෙන්න මේ ශ්වාසනාලයේ වැහෙන්න පොඩි පියනක් තියෙනවා. පොඩි පියනක් තියෙනවා. ඒක කාට්ලේජ් වලින් හැදිච්ච පියනක්. ඒ පියන ආහාර ගිලීම කියන අවස්ථාවේදී මේ පියන වැහෙනවා. ආයි හුස්ම ගද්දි කතා කරද්දි මේක ඇරෙනවා. ගොඩක් දරුවන තියෙන ප්‍රශ්නිකුත් තමයි බත් කකා කතා කරනවා. ඊළඟ පිට උගුර යනවා. මොකද බත් කනකොට මේක වැහෙන්නත් ඕන. කතා කරනකොට ඇරෙන්නත් ඕනේ. බත් කකා කතා කරනවා කියන්නේ මාරාන්තික දෙයක්. සබ නොකල යුතු දෙයක්. බත් කද්දි බත් කන්න ඕනේ. කතා කරද්දි කතා කරන්න ඕනේ. නැත්තම් මේ පියන ඇරෙන වැහෙන එක මත ඔබට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ පියන වැහිලා මේ අන්න ස්රෝතේ මාර්ගයට අන්න ස්රෝතේ කියන මාර්ගයට මේ ආහාර ඇතුල් වෙනවා. අන්න ස්රෝතේ හරහා කොහොමද මේ ආහාරය යන්නේ? අපි දන්නේ ගිලිනවා විතරයි. බත් ගිලිනවා විතරයි අපි දන්නේ. එතනින් එහාට වෙන්නේ දේ මොකද්ද දන්නේ අපි දන්නේ නැහැ. ඒතර බත් ගිල්ලට පස්සේ මේ අන්න ස්රෝතේ හරහා ආමාශය තෙක්ම ආමාශය තුල පවා කුඩාන්ත්‍රයේ තුල පවා සිදුවෙන ලස්සන චලනයක් තියෙනවා. මේ චලනය අපි කියන්නේ මේ පහළට තල්ලු කරන චලනයක්. ඒ කියන්නේ ආහාරයක් මම මෙතන මේ ආහාර ගුලියක් මේ රතු පැහැයෙන් දක්වන්නම්. මේ ආහාර ගුලියක් අන්න ස්රෝතයට ලං වුණාට පස්සේ ඒ අන්න ස්රෝතේ සාමාන්‍ය හැකිලිලා තියෙන්නේ. හැකිලිච්ච ආහාරය මේ හැකිලිච්ච අන්න ස්රෝතයේ ආහාරයේ ගැටීමත් එක්කම මිරිකිලා පල්ලෙහාට තල්ලු වෙනවා. එතනදී අන්න ස්රෝතය ආයමත් මිරිකිලා තවත් පල්ලෙහාට තල්ලු වෙනවා. ওই විදිහට ආමාශයේ තුලට යන කල්ම ආමාශයෙන් පස්සේදිත් පවා මේ ආහාරේ තල්ලුවීමක් සිද්ධ වෙනවා. මේ තල්ලුවීමට අපි කියන්නේ ක්‍රමාකුංචන චලන කියලා. මේක සෑමෙටම ආමාශයේ දෙසටම යොමු වෙච්ච චලනයක්. උදාහරණයට ඔබ අපි කකුල් දෙකෙන් එල්ලලා බනිස් ගෙඩියක් කැවුවත් ඒක ආමාශයටමයි යන්නේ. හේතුව ඒක ආමාශයේ පැත්තටම වෙන ක්‍රමාකුංචනයක්. එතකොට මේ ක්‍රමාකුංචනත් එක්ක ඔබගේ ඊගාවට යන්නේ මේ ආමාශයට. මේ ආමාශයේ සාමාන්‍ය හැඩය J අකුරේ හැඩය. ඒක ඉතින් ඔබ කන විදිහ අනුව වෙනස් වෙනවා. J අකුර තමයි සාමාන්‍ය පොදු හැඩය. එතන මේ ආමාශය තුලට ආහාරයක් ගියාට පස්සේ වැඩිම වේලාවක් ආමාශය තුල තමයි මේ ආහාරය රඳා පවතින්නේ. සාමාන්‍ය පැය 3ක විතර කාලයක් තියෙනවා. මේ පැය 3ක කාලයක් තුල
යාන්ත්‍රික ජීර්ණයක් වගේ මෙතන විශේෂ යාන්ත්‍රික ජීර්ණයක් කියන්නේ කටේදී වගේ හැපිල්ලක් සිද්ධ වෙන්නේ නැහැ. මේකෙදී ආහාර පෙරලනවා. නිරන්තරයෙන් පෙරලීමට ලක් කරනවා. පෙරලීමට ලක් කරන අතරේ රසායන ද්‍රව්‍යත් එක්ක එකතු කිරීම සිද්ධ කරනවා. මෙහි තියෙන ප්‍රධාන රසායනික ද්‍රව්‍යයක් තමයි මෙහි තියෙනවා මේ ප්‍රෝටීන් ජීරක රසායන ද්‍රව්‍යයක් අපි කියනවා පෙප්සින් කියලා. ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වෙන්නේ මේ ආමාශය තුලදී. ප්‍රෝටීන් ජීර්ණයට අදාළව පෙප්සින් ප්‍රෝටීන් මත ක්‍රියා කරමින් ඒ ප්‍රෝටීන් ඔබ කපු මස්, මාළු, කිරි, බිත්තර, දඹල වගේ මොනවා හරි කෑවනම්, පරිප්පු කෑවනම් ඒ වගේ තියෙන ප්‍රෝටීන් සියල්ල පොලිපෙප්ටයිඩ් බවට හරවනවා. දැන් ඔබ බලයි ඒතර ආමාශය වෙන්නේ ප්‍රෝටීන් ජීර්ණය විතරද කියලා. ඇත්තටම කිව්වොත් ප්‍රෝටීන් ජීර්ණය පමණයි. කුඩා දරුවෙක්ගේ නම් ප්‍රෝටීන් ජීර්ණයට අමතරව අපි කියනවා කිරි කැටි ගැහිම සිද්ධ වෙනවා. ඔවුන් කිරි බොනවා. කිරි කැටි ගැහිම සිද්ධ වෙනවා. ඒක වෙන්නේ රෙනින් කියන එන්සයිමේ උපයෝගී වෙමින්. ඒතර ආමාශයේදී කුඩා දරුවෙක්ගේ නම් රෙනින් කියන එන්සයිමේ තියෙනවා. අනික් අයගේ මේ පෙප්සින් කියන එන්සයිමේ තියෙනවා. ඒකෙන් ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වීම පමණයි සිද්ධ වෙන්නේ. එතකොට මේ අපි අහලා තියෙනවා මේ ආමාශයේ තියෙනවනේ මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඇසිඩ් තියෙනවා කියලා අහලා තියෙනවා ඇඹුල් ගතියට. ඔව් ඇසිඩ් තියෙනවා තමයි පුතේ. ඒකේ ආහාර ජීර්ණයට සම්බන්ධ උදව්වක් පමණයි සිද්ධ වෙන්නේ. එතකොට මේ ආමාශයේ තියෙන පෙප්සින් කියන්නේ අක්‍රීය දෙයක්. මුලදී මේ ආමාශයේ තියෙන පෙප්සින් අක්‍රීය තත්ත්වය තමයි මුලදී පවතින්නේ. නමුත් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැස්සුනාට පස්සේ ආමාශය බිත්තියෙන් එයා ඒ එන්සයිමේ මගින් මේ ආමාශයේ පෙප්සින් සක්‍රිය කරනවා. නිකන් නිදාගෙන ඉන්න පෙප්සින් ඇහැරවනවා වගේ දෙයක්. ඇහැරවලා වැඩ කරව ගන්නවා වගේ දෙයක් සිද්ධ කරනවා. ඊගාට පුතේ අපි කතා කරනවා මෙහෙනම් මේ වෙනකොට ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වෙලා අවසాన. පැය 3කින් පස්සේ මෙන්න මේ ස්ථානයේ තියෙන පොඩි විවරයකින් පොඩ මේ ආහාර පහළට එවනවා. ඒ කියන්නේ කුඩා ආන්ත්‍රය එහෙම නැත්නම් අපි කියන ශුද්‍රාන්තයේ තලා මේ ආහාර යොමු කරනවා. ඒකෙදිත් වෙන්නේ ක්‍රමාකුංචනයමයි. ඔන්න ඔබට මෙතනින් එහාට නම් තියෙනවා සෑහෙන්න පාඩම් කරන කරුණු. මොකද විභාගයට අහන්නේ හොන්දටම මේ කරුණු වල ඔබ දන්නවා දැන් මම කතා කරද්දිත් ඊටාම සංකීර්ණ තැනක් අපිට හමු වෙන්නේ නැහැ. මෙතනින් පස්සේ තමයි සංකීර්ණ කාරණා තියෙන්නේ. ඒකත් කුඩාන්ත්‍රය අසුරු කරගනිමින් තමයි තියෙන්නේ. අපි බලමු කුඩාන්ත්‍රයේදී වෙන ජීර්ණය මොකක්ද කියලා. කුඩාන්ත්‍රයට එනකොට මේ කුඩාන්ත්‍රයේ ජීර්ණයට උදව්වට තව අපේ දෙවන විශාලතම අවයවය. මොකක්ද අපේ පළවෙනි විශාලම අවයවය? බාහිරින් තියෙන හැම තමයි අපේ පළවෙනි විශාලම අවයවය. දෙවෙනියෙන් විශාලත්වයෙන් දෙවෙනි තැන ගන්න අක්මාව. මේ අක්මාවේදී අක්මාවට පහලින් තියෙන පුතේ ආශයක්. ආශයක් කියන්නේ ගබඩාවක්. ඕනම තැනක ආශයක් කියලා තියෙනවා මුත්‍ර ආශය, මුත්‍ර ගබඩාව. අග්න්‍ය ආශය. අග්න්‍යාශයේ තියෙන රසායන ද්‍රව්‍ය ගබඩාව. ඒ වගේම පිත්ත ආශය, පිත හදලා ගබඩා කරන තැන අපි කියන පිත්ත ආශය කියලා. එතන මේ පිත්ත ආශය කියන එකෙන් පිත්ත ප්‍රණාලයක් මෙන්න මේ කුඩාන්ත්‍රයේ මුල් කොටසට සම්බන්ධයි. මේ කුඩාන්ත්‍රයේ පුතාලා උසස් පෙළට ගියාම උසස් පෙළ ගුරුවරු උගන්වාවි කොටස් කරලා මේ කුඩාන්ත්‍රයේත් කොටස් තව තියෙනවා ඒ විදිහට උගන්වයි. අපි දැනට මේක ඉගෙන ගන්න කුඩාන්ත්‍රයේ මුල් කොටස, මැද කොටස, අවසන් කොටස යන විදිහට. එතකොට මෙහෙම පිත්තාශයෙන් පිත්යුෂ මේ ආහාරයට එකතු වෙනවා. තව මේකෙදී ආහාර ජීර්ණයට අදාළව තව පොඩි ග්‍රන්ථියක් මෙතන තියෙනවා. අපි කියන එකට අග්න්‍යාශය කියලා. මේ අග්න්‍යාශයත් ප්‍රණාලයක් සම්බන්ධ වෙලා අග්න්‍යාශික ප්‍රණාලයකින් එන්සයිම එහෙම නැත්නම් ජීරක ද්‍රව්‍ය මේකට එකතු කිරීම සිද්ධ කරනවා. එහෙනම් මෙතනදී උදව්වට එනවා තව කුඩා අවයවල් දෙකක්. නේද? පිත්තාශය සහ අග්න්‍යාශය. එතන මේ සියලු දෙනා එකතු වෙලා තමයි ජීර්ණය කරන්නේ. මම කිව්වා මෙතන ටිකක් සංකීර්ණ, හොඳට අහගන්න, මතක තියාගන්න. මුලින්ම බලමු මොකද්ද මේ පිත්තාශයෙන් සිද්ධ වෙන කාර්ය කියලා. මේ පිත්තාශයේ අඩංගු වෙලා තියෙන්නේ, ගැබ් වෙලා තියෙන්නේ මේ අක්මාව විසින් සාදලා ගබඩා කරපු පිත්යුෂ. ඔබට මතක නම් ඔබ සියලු දෙනාට මේ වමනේ ගිහිල්ලා ඇති. කහ පාටට වමනේ ගිහිල්ලත් ඇති. මේ කහ පාට වමනේ යන්නේ මේ පිත්ත වර්ණකත් එක්ක වමනේ යනකොට. ඒතකොට දැන් මේ පිත්යුෂ අක්මාවෙන් හදලා ගබඩා කරලා තියෙනවා පිත්තාශයෙන්. ඒ පිත්තාශයේ නිපදවන්නේ නැති අක්මාව හදලා දුන්න පිත්යුෂ තමයි මේ ආහාරයට එකතු කරන්නේ. මොකද්ද මේ පිත්යුෂෙන් කරන්නේ? ඔබ ගන්න ආහාරවල තිබ්බොත් ලිපිඩමය ආහාරයක්. ඔබ දන්නා මේ වෙනකොට ලිපිඩමය ආහාර මොනවද කියලා? ඝන සත්වයෙන් තියෙනවා අපි කියනවා මේදය කියලා.
ද්‍රව තත්ත්වයෙන් තියෙනවා අපි කියනවා තෙල් කියලා. මේ ආකාර දෙකටම අපි ලිපිඩ ආහාරයට ගන්නවා. මේ ලිපිඩ ජලයත් එක්ක මිශ්‍ර කරනවා. ඒ කියන්නේ තෙල් ජලයත් එක්ක මිශ්‍ර කරනවා කියලා හිතා ගන්න. දැන් බහයි ඊගාට ප්‍රශ්නය තෙල් ජලයත් එක්ක මිශ්‍ර වෙනවද කියලා. තෙල් ජලයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ පුතේ. නමුත් තෙල් ටිකක් වතුරට දාලා වේගෙන් කලවම් කරොත් එහෙම අපි දන්නවා තෙල් බිඳිති වලට වෙන් වෙලා යනවා. තෙල් බිඳිති වලට වෙන් වෙලා. ඒකට අපි කියනවා තෛලෝදකරණය කියලා. 아무තු වචනයක් නේ තෛලෝදකරණය. ඒතර මේ තෛලෝදකරණය කිරීම තමයි මේකෙදි වෙන්නේ. ලිපිඩ ජලයත් සමග එකතු කරනකොට අපි කියනවා තෛලෝදකරණය වෙනවා. ඒක ලිපිඩ ජීර්ණයට පහසුවක්. තෛලෝදකරණය වීම ලිපිඩ ජීර්ණයට පහසුවක්. ඒතර මේ තෛලෝදකරණය වෙලා හමාරයි මේ පිත්තිෂ එකතු වුනහම. පිත්තිෂ අඩංගු වර්ණකයකුත් තියෙනවා. අපි ඉගෙන පස්සේ කතා කරමු. නමුත් අපි එතනින් පස්සේ බලමු මොනවද මේ අග්න්‍යාශයෙන් කරන්නේ. අග්න්‍යාශයේ ආහාර ජීර්ණයට අදාළ රසායන ද්‍රව්‍ය තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ලයිපේස් කියන්නේ. ලයිපේස් කියන රසායන ද්‍රව්‍ය. දෙවෙනි රසායන ද්‍රව්‍ය තමයි ඇමයිලේස් කියන්නේ. ඇමයිලේස්. තුන්වෙනි රසායන ද්‍රව්‍ය තමයි ට්‍රිප්සින් කියලා කියන්නේ. ට්‍රිප්සින්. ලයිපේස්, ඇමයිලේස් සහ ට්‍රිප්සින් කියලා රසායන ද්‍රව්‍ය තුනක්. රසායන ද්‍රව්‍ය කියලා කියන්නේ මම මේ රසායනික ජීර්ණය ගැන ඔබට දැනුවත් කරන්න අවශ්‍ය නිසා. නැත්නම් මේ සියල්ල එන්සයිම තුනක් ලයිපේස්, ඇමයිලේස්, ට්‍රිප්සින්. මේ අග්න්‍යාශයේ නිපද වෙන මේ එන්සයිම තුන ආහාරයට එකතු වෙනවා. දැන් මෙතනින් එළියට එන ආහාරයට විශේෂ නමක් කියනවා. ඒකත් එන්නේ බෝල විදිහට. ඒවට අපි කියනවා ආමලස කියලා. ආම්ලික බව තමයි මේකේ තියෙන්නේ. හේතු HCl කියන ප්‍රබල ආම්ලය මේක තුල ක්‍රියාත්මක වෙන නිසා. මෙන්න මේ HCl අම්ලය එන් ආම්ලික වෙච්ච ඒ ආහාරය තමයි මෙතෙන්ට එන්නේ. එතකොට මෙතන මේ කුඩාන්ත්‍රයේ මුල් කොටසට අපි කියනවා ග්‍රහණීය කියලා. ග්‍රහණීය ප්‍රසනිකාව නෙමෙයි ග්‍රහණීය කියලා. මේ ග්‍රහණීයේදී තමයි මේ පිත්තුෂ සහ අග්න්‍යාශික විෂ ආහාරයට එකතු වෙන්නේ. එතකොට බලමු මේකෙදි මොකද වෙන්නේ? ලයිපේස් වලින් මොකද්ද කළ හැක්කේ? දැන් ඔබ දන්නවා ලිපිඩ ජලයත් එක්ක එකතු වෙලා තෛලෝදකරණය වුණා. තෛලෝදකරණය වෙලා බිඳිති විදිහට වෙන් වෙලා තියෙන ලිපිඩ වලට පහර දෙනවා මේ ලයිපේස්. ලයිපේස් කියන එන්සයිමේ පහර දීලා ලිපිඩ තව දුරටත් කුඩු පට්ටම් කරලා දානවා. බිඳ වට්ටනවා. බිඳ වැටුවට පස්සේ මේ ලයිපේස් හමුවේ ලිපිඩ වලට මේ වාගේ ඉරණමක් උරුම වෙනවා. ලිපිඩ, ග්ලිසරෝල් සහ මේද අම්ල වලට වෙන් වෙනවා. ග්ලිසරෝල් සහ මේද අම්ල වෙන් වෙනවා. ඒ කියන්නේ ලිපිඩ ජීර්ණය අවසන් වෙනවා. හොඳට මතක තියාගන්න ලයිපේස් එන්සයිම් හමුවේ ලිපිඩ ජීර්ණය අවසానයි. ඔබ කාපු ආහාරයේ තිබ්බ ලිපිඩ සියල්ල ජීර්ණ වෙලා අවසාන වෙනකොට. අය බලමු මොනවද ඇමයිලේස්? මතකද කේට ඇමයිලේස් කියලා මම කිව්වා. කේට ඇමයිලේස් කෙලවල තියෙන ඇමයිලේස්. ඒතර ඒකෙදි උනේ ඔබ කාපු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය කාබෝහයිඩ්‍රේට් මෝල්ටෝස් වීම. දැන් ඔබ ආයෙ බලයි ආයෙත් ඇමයිලේස්. දැන් කලින් දැම්ම කියලා අමතක වෙලාද? නමුත් මේක තියෙනක ලොකු වාසනාවක් නැත්තම් අපේ ළමයි ආහාර ජීර්ණය කරගන්න බැරි වෙනවා. මොකද බඩගින්න වැඩි වුණාම එයාට හපන්න අමතක වෙනවා. මුඛයේදී වෙන ජීර්ණය සම්පූර්ණයෙන් අමතක කරලා දානවා. ඊට පස්සේ ආයේ බැරි වෙලාවත් මුඛයේදී කේටයිමයිලස් වලින් ජීර්ණය කරගන්න බැරි වුණොත් ආයේ දිරවන්න තැනක් නැහැ. නමුත් ආයෙම අවස්ථාවක් දීලා තියෙන පුතේ. ඒක ඉඳලා තින්නේ ආමාශය තුල. ආමාශයෙන් බැහැර වෙලා මේ ශුද්ධාන්තය තුල මේ අවස්ථාව ආයෙම දීලා තියෙනවා. එතකොට ඒකෙදි පුළුවන් ආයවතාවක් ජීර්ණ වෙන්න. මේකෙදිත් වෙන්නේ ඔබ කන්න ආහාරවල තියෙන පිෂ්ඨය නැත්තම් කාබෝහයිඩ්‍රේට් බිඳ වැටීම තමයි සිද්ධ වෙන්නේ. මේකෙදි හැදෙන්නේ මෝල්ටෝස් ඵලය එකමයි. මෝල්ටෝස් කියන ඵලය තමයි මේකෙදිත් ආයෙත් හැදෙන්නේ. ඊගොඩ බලමු අපි ට්‍රිප්සින් කියන එකේ මොකක්ද වෙන්නේ? මේත් අර පෙප්සින් වගේම තමයි. ආමාශයේදී පෙප්සින් වලින් පුළුවන් වුණානේ ප්‍රෝටීන් ජීර්ණය කරන්න. ඒ වගේම ට්‍රිප්සින් වලින් කරන්නේත් ඒකමයි. බැරි වෙලා ආමාශයේ පැය 3ක කාලය ඇතුළත ජීර්ණය කරලා අවසන් කරගන්න බැරි වුණොත් ඒ ජීර්ණය කරලා අවසන් කරගන්න බැරි වෙච්ච ප්‍රෝටීන මෙතනදී ආයෙමත් අහු වෙනවා වැඩියට. කාටවත් බේරෙන්න නම් බෑ. ආහාර ජීර්ණ පද්ධතියෙන් බේරීම හරි අමාරු දෙයක්. ට්‍රිප්සින්. එහෙනම් මේකෙදි වෙන්නේ නැවතත් ප්‍රෝටීන ට්‍රිප්සින් හමුවේ පොලිපෙප්ටයිඩ වීම. පොලිපෙප්ටයිඩ. ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ බවට පත්වීම සිද්ධ වෙනවා. එහෙනම් මේ අවස්ථා දෙකක් දීලා තියෙනවා ප්‍රෝටීන් වලට පොලිපෙප්ටයිඩ බවට පත්වීමට. නමුත් ඔබ බලන්න මොනවද පොලිපෙප්ටයිඩ කියන්නේ? අපි දන්නවා ප්‍රෝටීන සම්පූර්ණයෙන් ජීර්ණ වෙනොත් හැදෙන්නේ ඇමයිනෝ අම්ල.
එහෙනම් පොලිපෙප්ටයිඩ් කියන්නේ ප්‍රෝටීන් සහ ඇමයිනෝ අතර අතරමැදි ඵලයක්. අතරමැදි ඵලයකට තමයි හරවන්නේ. එහෙනම් ජීර්ණය අවසන්ද? මෙතන ජීර්ණය අවසන් වුණේ ලිපිඩ වල පමණයි. තාම ජීර්ණය තියෙනවා පිෂ්ඨයට සහ ප්‍රෝටීන් වලට. ඉතින් බලමු එතනින් එහාට කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ පුතේ මේ අන්ත්‍රයේ මේ කුඩා අන්ත්‍රය අපි කියන ශුද්ධාන්තේ ඊගාව කොටස් වෙනකොට ආන්ත්‍රික විෂය කියන එක මේකට කලවම් වෙනවා. ආන්ත්‍රික විෂය කියන ජීර්ණ විෂයක්. දැන් මේකෙදි මතක තියාගන්න. ඒතර ඔබ හයි යාන්ත්‍රික ජීර්ණය අවසන්ද කියලා නෑ. තාමත් සිදුවෙන චලන එක්ක, ඒ කියන්නේ මේ ආහාර මාර්ගයේ සිදුවෙන චලන එක්ක යම් ප්‍රමාණයකට යාන්ත්‍රික ජීර්ණයක් සිද්ධ වෙනවා. නමුත් දැන් මේකේ ප්‍රබල වශයෙන් සිද්ධ වෙන්නේ රසායනික ජීර්ණයක්. ඒතර රසායනික ජීර්ණයට ඊගාවට එන සිද්ධිය තමයි මේ ආන්ත්‍රික යුෂ කියන එක මේ ආහාරයට එකතු වෙනවා. ආන්ත්‍රික යුෂ විදිහට ආන්ත්‍රික යුෂ තුනක් මේ ආහාරයට එකතු වෙනවා. පළවෙනි එක තමයි මෝල්ටේස්. මෝල්ටේස් කියන රසායන ද්‍රව්‍ය. මෝල්ටේස් කියන රසායන ද්‍රව්‍ය. දෙවෙනි එක තමයි පෙප්ටිඩේස් කියන රසායන ද්‍රව්‍ය. ඊගාක තමයි සුක්‍රේස් කියන රසායන ද්‍රව්‍ය. එහෙම නැත්නම් එන්සයිම 3. මේ එන්සයිම තමයි මේ ජීර්ණ කෘත්‍ය අවසන් කරන්නේ. ඔබ ගත්ත ආහාරයේ දැන් මේ වෙනකොට මෝල්ටෝස් මට්ටමේ තමයි දිරවලා තියෙන්නේ. ආන්ත්‍රික විෂය ආපු ගමන් මෝල්ටේස් එන්සයිම කෙලින්ම පහර දෙනවා මෙන්න මේ මෝල්ටෝස්ට. මෝල්ටෝස්ට පහර දීලා ඒක කාබෝහයිඩ්‍රේට් එකකට විය හැකි ඊටාම සරල මට්ටම. මොකද්ද? මොනොසැකරයිඩ්. එහෙම නැත්නම් ග්ලූකෝස් බවට හරනවා. එහෙනම් මේ මෝල්ටෝස් ග්ලූකෝස් බවට හරවන්නේ මේ මෝල්ටේස් වල ක්‍රියාව මත. එහෙනම් මෙයා වැඩ කරනවා මෝල්ටෝස් කියන ඵලය මත එය හරවනවා ග්ලූකෝස් බවට. ඔන්න එක ජීර්ණයක් අවසానයි. ග්ලූකෝස් වල ජීර්ණය අවසానයි. පෙප්ටිඩේස් කෙලින්ම ක්‍රියා කරනවා පොලිපෙප්ටයිඩ් මත. එයා පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට හරවනවා. පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට හැරවීම සිද්ධ කරනවා. ඒකට අපි මේ සුක්‍රේස් කියන එන්සයිම බැරි වෙලා ඔබ ගන්න ආහාරවල තියෙනවා සීනි. අපි සීනි වල සුක්‍රෝස් කියන සීනි තමයි තියෙන්නේ. සීනි ආහාරයට ගත්තා නම් මේ සුක්‍රේස් කියන එන්සයිම ක්‍රියාත්මක වෙලා ඔබ ගත්ත ඒ සුක්‍රෝස් කියන අපි සීනි වල සුක්‍රෝස් කියන බව ඔබ මේ වෙනකොට දන්නවා. සුක්‍රෝස් කියන එන්සයිම් සුක්‍රෝස් කියන සීනි මත සුක්‍රේස් ක්‍රියාත්මක වෙලා ඒ සුක්‍රෝස් සියල්ල මොනවා බවටද හරවන්නේ? ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් කියන සීනි වර්ග දෙකේ එකතුවක් විදිහට හරවලා දානවා. දැන් බලන්න ඔබ ගත්ත ආහාරවල තිබ්බ සංකීර්ණ සංඝටක සියල්ල මේ වෙනකොට ජීර්ණ වෙන අවසන. ලිපිඩ ජීර්ණය වුණා මුලින්ම ග්ලිසරෝල් සහ මේද අම්ල සෑදුවා. කාබෝහයිඩ්‍රේට් මේ දිනනකොට ජීර්ණය වෙලා අවසන්. ඔබ ගත්ත ආහාර අපි තුමු කිරි වීදුරුවක් බීවා කියලා. කිරි වීදුරුවල තියෙන කාබෝහයිඩ්‍රේට් එකක් තියෙනවා ඔබ දන්නවා. ලැක්ටෝස් කියන කාබෝහයිඩ්‍රේට්. ඒ ලැක්ටෝස් කියන කාබෝහයිඩ්‍රේට් මත ලැක්ටේස් කියන එන්සයිම ක්‍රියාත්මක වෙලා ඒකත් ග්ලූකෝස් ගැලැක්ටෝස් බවට හරවනවා. නිසා අපිට අවශ්‍ය නම් එකත් ලියන්න පුළුවන්. ලැක්ටේස් කියන රසායන ද්‍රව්‍ය එන්සයිම හමුවේ ඔබ ගන්න ආහාරය තිබ්බොත් ලැක්ටෝස් මතක් කරගන්න පළවෙනි පාඩම 10 ශ්‍රේණිය. ග්ලූකෝස් දන ගැලැක්ටෝස් ටෝස් බවට හරවනවා. එනිසා ඔබ ගන්න ආහාර සියල්ලම දැන් සරල වෙලා අවසానයි. මේ සරල සාවනික සංයෝග උනත් දැන් මේකේ අවසාන ප්‍රතිඵල ටික බලන්න. ග්ලූකෝස් තියෙනවා. ඇමයිනෝ අම්ල තියෙනවා. ග්ලිසරෝල් සහ මේද අම්ල තියෙනවා. ඊට අමතරව ෆ්‍රක්ටෝස් තියෙනවා. ගැලැක්ටෝස් තියෙනවා. මෙවැනි දැන් සරල ආකාරයට දැන් හරවලා ඉවරයි. ඒ කියන්නේ ජීර්ණය අවසන් වෙලා තියෙනවා. දැන් අවසන් වෙච්ච ජීර්ණයේදී හැදිච්ච ඵල වලට පුතේ අපි කියනවා අන්තඵල කියලා. අවසානයේ හැදිච්ච ප්‍රතිඵල අන්තඵල. මේ අන්තඵල වලට මොකද්ද වෙන්නේ? දැන් ඔබට මෙතන තව ගැටලුවක් හිතට එනවා ඇති. දැන් අපි ගන්න ආහාරවල තියෙන ඛනිජ ජීර්ණයට ලක් වෙන්නේ නැද්ද? විටමින ජීර්ණයට ලක් වෙන්නේ නැද්ද? එහෙම ජීර්ණයක් අවශ්‍ය නැහැ. ඒවා කොහොමත් සරලයි. ඒවට පුළුවන් ආහාර ජීර්ණ පද්ධතිය හරහා රුධිර සංසරණයට එකතු වෙන්න. මේවා තමයි සංකීර්ණ. මේ සංකීර්ණ සියල්ල දැන් සරල වෙලා හමාරයි. එහෙනම් සම්පූර්ණ ජීර්ණ ක්‍රියාවලිය
ශුද්‍රාන්තයේදී එහෙම නැත්නම් කුඩා බඩවැලේදී අවසන් වෙනවා. ඒතර මහ බඩවැල මොකටද? මහ බඩවැලේ ක්‍රියාව තමයි ඔබගත් ආහාර වල ජීර්ණය නොවුණු කොටස් හඳවා තබා ගැනීම. ඉතින් ඊට කලින් අපි කතා කරමු මේ ශුද්‍රාන්තයේදී මේ අවසාන ප්‍රතිඵල වලට මොකද වෙන්නේ? ඒ අවසාන ප්‍රතිඵල සියල්ල රුධිරයට අවශෝෂණය කරගන්නවා. ඒ නිසා මහාන්ත්‍රයට අපි කියන ශුද්‍රාන්තයට ගොඩාක් රුධිර වාහිනී සම්බන්ධ වෙලා තියෙනවා. ඒ රුධිර වාහිනී සම්බන්ධ වෙන මහාන්ත්‍රයේ කොටස අපි බැලුවොත් විශේෂයෙන් මේ විදියයි. මේ ඇඟිලි වගේ නෙරුම් එතනින් පස්සේ කියන්නේ මේ සම්පූර්ණ ආහාර ජීර්ණය අවසන් වුණාට පස්සේ අන්තපල ටික ගලාගෙන යන්න ඕනේ. ඊටාම හිමින්. දැන් මෙතන තමයි වැදගත්ම තියෙන මේ පෝෂක පදාර්ථ සියල්ල අපේ ඇඟට අවශෝෂණය කර ගැනීම ඊටාම වැදගත්. ඒතර මේ අවශෝෂණය කර ගැනීම සඳහා වේගයෙන් අන්ත්‍රය දිගේ වේගෙන් ගමන් කරොත් බෑ. ඒ නිසා ඇඟිලි වගේ නෙරුම් මේ කුඩාන්ත්‍රයේ තියෙනවා. මේ ඇඟිලි වගේ නෙරුම් මැස්සෙන් අර දිරෝපු ආහාර ගමන් කරන්න ඊටාම සෙමින්. ඒ සෙමින් ගමන් කිරීම වෙනකොට ආහාර ඇඟට අවශෝෂණය කර ගැනීම නැත්නම් අන්තපල ටික අවශෝෂණය කර ගැනීම ලේසි වෙනවා. ඒ සඳහා තමයි මේ වගේ නෙරුම් තියෙන්නේ. මේවට අපි කියන පුතේ අංගුලිකා කියලා. අංගුලිකා කියලා කියනවා. මේ අංගුලිකා වලින් මේ ජීර්ණඵල සියල්ල අවශෝෂණය කරගන්න අංගුලිකාවක් ඇතුලේ ගත්තොත් රුධිර වාහිනී ජාලයක්. රුධිර වාහිනී ජාලාකාරව පැතිරලා තියෙනවා. එතකොට අපි උදාහරණයක් මෙහෙම හිතමු. මේ හරිය අපි දිරෝප ආහාරයක් ග්ලූකෝස් කියලා හිතන්න. මේ ග්ලූකෝස් ගැටෙනකොට මේ ග්ලූකෝස් වලට පුළුවන් අංගුලිකාවේ බිත්තිය හරහා ගිහිලා රුධිර නාලයට එකතු වෙලා රුධිර සංසරණය හරහා ඔබේ දේහ සෛල කරා ළඟා වෙන්න. රුධිර හරහා යන්න පුළුවන් දේහ සෛල කරා. එහෙනම් ඒ විදිහටයි වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේක විශේෂත්වයක් තියෙනවා. මේ අංගුලිකාවක් ඇතුලේ විශේෂ සුදු පාට පොඩි නාලිකාවක් තියෙනවා. නාලයක් තියෙනවා. ඒකට අපි කියනවා පයෝලස නාලය කියලා. මේ රුධිර වාහිනියක් නෙවෙයි. පයෝලස නාලය කියලා. ඒ කියන්නේ විශේෂ දැන් අපි තුමු දැන් මේ අවසාන ප්‍රතිඵල ගෙනියන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ රුධිර වාහිනී පද්ද ජාලය. ඒ වගේම අවසාන ප්‍රතිඵලයක් වෙන මේ ග්ලිසරෝල් සහ මේද අම්ල කියන එක විශේෂයි. මෙයාව මේ අවසාන ප්‍රතිඵලය අරගෙන යන්න තමයි මේ පයෝලස නාලිකාව ඇවිල්ලා තියෙන්නේ. මේක වසා වාහිනියක් අපි ඉගෙන වැඩි දුර ඉගෙන ගන්නවා රුධිර සංසරණ පද්ධතිය යටතේ. පයෝලස නාලිකාව විශේෂයෙන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ග්ලිසරෝල් සහ මේද අම්ල කියන දෙක අවශෝෂණය කර ගන්නයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අංගුලිකාව හරහා යනකොට මේ සියලු පෝෂක පදාර්ථ වලින් බහුතරයක් අවශෝෂණය කරන්න බලනවා. දැන් ඔබ බලයි මේ අපි ගන්න ආහාරවල තියෙන සියලු පෝෂක පදාර්ථ ඇඟට උරනවා. දැන් දෙමව්පිය සමහරවල් අම්මලත් කියනවා මේක කනවා කොහෙට අල්ලනවද දන්නේ නැහැ කියලා. අපි එතකොට මේ කන ආහාර වලින් යම් කොටසක් තමයි ඇඟට අවශෝෂණය වෙන්නේ. සම්පූර්ණයෙන් ආහාර ජීර්ණයට ලක් කරත් පුතේ හොඳට මතක තියාගන්න ඒ සියල්ල අවශෝෂණය කරන්නේ. ඒ වයින් බහුතරයක් ඇඟෙන් බැහැර වෙනවා. ජීර්ණ වෙච්ච නැතිවත් බැහැර වෙනවා. ජීර්ණය වුණත් ඒකෙන් කොටසක් තමයි ඇඟට උරා ගැනීම සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ අංගුලිකාව ගැන වැඩිදුර ඉගෙන ගන්නකොට අපිට දැක් ගන්න ලැබේ මේ අංගුලිකාවක මේ චූටි අංගුලිකා බිත්තියක් පවා විශාල කරලා බැලුවොත් ඒකෙත් සෛල තියෙනවා. ඒ සෛලවල පවා අවශෝෂණය ලේසි කරන්න මේවා නම් කොහොම අන්වීක්ෂීයයි. මේ වගේ චූටි කෙන්දි තියෙනවා. ශුද්‍රය හැට පේන්නේ නැහැ. නිසා අපි කියනවා ශුද්‍ර අංගුලිකා කියලා. එහෙනම් අංගුලිකා බිත්තියේ තියෙනවා ශුද්‍ර අංගුලිකා. හොඳට මතක තියාගන්න මේ අංගුලිකා බිත්තිය කියන්නේ මේ හැමදේම හැදලා තියෙන පුතේ සෛල වලින් සෛල ට්‍රිලියන 60කට කරන්න දේවලුත් තියෙන්න බෑ. එතකොට මේ සෛල වලින් තමයි හැදිලා තියෙන්නේ. මේ හැම සෛලයකම ශුද්‍ර අංගුලිකා තියෙනවා. ශුද්‍ර අංගුලිකා වලින් තවත් ආහාර ගමන් කිරීම වේගය අඩු කරලා ඇඟට උරා ගැනීම සිද්ධ කරනවා. එහෙනම් මේ අංගුලිකා පැවතීම නිසා ශුද්‍රාන්තයේ ඊගාව කොටස් වෙනකොට මේ අපේ දිරෝප අන්තපල සියල්ලම පාහේ ඉක්මනින් ඒ කියන්නේ කාර්යක්ෂම අවශෝෂණය කිරීම සිද්ධ කරනවා. ඒතර බලමු මොකද මේ අපේ දැන් මේ අවශෝෂණයත් අවසానයි. ජීර්ණයත් අවසానයි. එහෙනම් මහා බඩවැලකින් එහෙම නැත්නම් මහාන්ත්‍රයකින් ඇති ඵලයකීම කියලා. ඒතර මහාන්ත්‍රයකින් තියෙන වාසිය තමයි මහාන්ත්‍රය තුළ තියෙන්නේ දිරෝපු නමුත් අවශෝෂණය නොකළ ආහාර. දිරව ගන්න බැරි වෙච්ච ආහාර සහ වැඩිපුර තියෙන ජලය. මේවා තමයි මහාන්ත්‍රයේ තියෙන්නේ. ඉතින් මහාන්ත්‍රය තුළ තියෙන මේවායින් ඔබ හිතන්න මෙතන ආහාර ජීර්ණයට සම්බන්ධ කිසිම කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේකේ තියෙන ජලය අවශෝෂණය වෙනවා. ජලය අවශෝෂණය වෙනකොට ඒ ජලය අපේ ඇඟට ආයෙ ලැබෙනවා. ඒ නිසා මේ මුල් කාලෙදී මේ මහාන්ත්‍රේ පටන් ගන්න මුල් කාලෙදී මේ අපි කියන උණ්ඩුකය කියලා අන්න
මේ කුඩාන්ත්‍රයේ අවසන් වෙන හරිය මහාන්ත්‍රයේ පටන් ගන්න හරිය මෙන්න මේ කලාපයට අපි කියන උණ්ඩුක කියලා. උණ්ඩුකය කියලා එකේ ඔබ දන්නා උණ්ඩුක පුච්චය කියලාත් කියන්නේ අපි ඒක වැඩි කතා කරන්නේ නැහැ මෙතනදී. මේ උණ්ඩුක කලාපයේදී තියෙන්නේ මේක අර්ධ ඝන විදියට මේ අසූචි හැදීමේ මුල් කොටස අර්ධ ඝන තමයි තියෙන්නේ. නමුත් මේ හරියේදී ජලය අවශෝෂණය වීම නිසා මේ අනිත් පැත්තට හරවපු යු අකුරක් වගේ තියෙන්නේ ඔහොම මහාන්ත්‍රයේ මෙහෙම මේ හරහා ගමන් කරද්දී ජලය අවශෝෂණය කිරීම නිසා අර තියෙන අර්ධ ඝන ස්වභාවය නැති වෙලා ඝන ස්වභාවයේ අසූචි එනවා. මම ඔබට කිව්වා මතකද මේ පිත්ත වර්ණකයක් ගැන. මේ අසූචි වල පාට මොකද? පාට මොකද්ද? කහ පාටයි නේද? ඒතර මේ කහ පාට වෙලා තියෙන්නේ මේ පිත්ත වර්ණකය නිසා. එහෙනම් මේ අසූචි తాවකාලිකව ගබඩා කරනවා ගුද මාර්ගයේ. මේ ගුද මාර්ගයේ කෙළවර තියෙන පියනක් පිදානයක් අපි කියන මේකට මුඛය අදෝ මුඛය කියලා. මේ අදෝ මුඛයේ තියෙන පියන මගින් මේ මල අපිට පහ කරගන්න පුළුවන් දේහයෙන් බැහැර කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඒත් ඒ විදිහට තමයි ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් වල කාර්යයන් අපි කතා කරන්නේ. මෙතනින් පස්සේ අපි කතා කරන මේ කොටසේ අවසානයේට අපි කතා කරනවා කියපු මේ කොටස් තියෙන මේ ආහාර ජීර්ණ පද්ධතිය ලෙඩ වෙනවා. මේ ආහාර ජීර්ණ පද්ධතිය කොටස් පවා එක එක රෝගාබාධයන්ට ලක් වෙනවා. අපි ඊගා කොටසෙන් කතා කරමු මොනවද මේ රෝගාබාධ මොනවද ඒවට තියෙන විසඳුම් ඒවට විසඳුමක් තියෙනවද නැද්ද කියන කාරණේ. අද මේ ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධව කරපු පාඩම ඔබට මගේ නමින් තියෙන දමිත් කෝ කියලා කියන Facebook page එක හරහා ඒ link එක ඔබට ලබා ගන්න පුළුවන්. එහෙම නැතිනම් සෙනෙහසේ නවාතැන කියන අපේ YouTube channel එක හරහාත් ඔබට මේ වීඩියෝ නරඹන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.